වෙල්කම් කියලා පිළිගන්න කැමති අදත් යාළුවෝ හැමෝම Triple B YouTube channel එකේ HTML and CSS video series එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මම මේ වෙද්දී HTML සහ CSS සම්බන්ධ වීඩියෝස් කිහිපයක් අරන් ඇවිල්ලා තියෙනවා. වීඩියෝස් 12ක් 13ක් වගේ. ඉතින් අද මම කතා කරන්නේ මේ වගේ වීඩියෝ එකක් ඒ වගේ දෙයක් ගැන නෙමෙයි. HTML හෝ CSS ගැන වෙනම project based වීඩියෝ එකක් හරි නැත්නම් වෙන මොනවා හරි HTML හෝ CSS සම්බන්ධ විශේෂ දෙයක් නෙමෙයි. මම අද ස්පෙසිෆික් කරලා මේ කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ ෆාස්ට් කෝඩ් කරන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් කොහොමද HTML සහ CSS වලින් මොන හරි ඩිසයින් එකක් කරද්දී මොන හරි වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරද්දී වෙබ්සයිට් එකක් ඩිසයින් කරද්දී කොහොමද සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් කෝඩ් කරන්න කියලා. ඉතින් මේකට පොඩි ටූල් එකක් තියෙනවා Emmet කියලා. ඉතින් මේක ගොඩාක් ටෙක්ස්ට් එඩිටර්ස් වලට සපෝට් කරන ටූල් එකක්. මේක ප්ලගින් එකක් ඇත්තටම. මේක Visual Studio Code එක නම් ඩිෆෝල්ට් එනවා. Atom වලට සපෝට් කරනවා. Dreamweaver මේ හැම එකටම සපෝට් කරනවා. VS Code වල නම් මේක ඩිෆෝල්ට් එනවා. ඉතින් Atom වලට ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මේ ප්ලගින් එක පාවිච්චි කරලා තමයි අපි මේ වැඩේ කරන්නේ. විශේෂම දේ තමයි මේ ප්ලගින් එක පාවිච්චි කරලා පුළුවන් අපිට ඇබ්‍රිවියේෂන් එකක් ටයිප් කරලා ඒ ඇබ්‍රිවියේෂන් එකෙන් අපිට අවශ්‍ය කෝඩ් එක ටයිප් කරගන්න. ඒ කියන්නේ ඇබ්‍රිවියේෂන් එකක් කියන්නේ මොකක් හරි කෙටි යෙදුමක් නිකන් කෙටි පොඩි අකුරු ටිකක් සීමිත අකුරු ප්‍රමාණයට ටයිප් කරලා ඊට වඩා වැඩි කෝඩ් එකක් ඊට වඩා වැඩි අකුරු ගානක් තියෙන වැඩි වෙලාවක් ගත වෙන කෝඩ් එකක් අපිට ලබා ගන්න පුළුවන් මේ ඇබ්‍රිවියේෂන් පාවිච්චි කරලා. ඉතින් මේ නිකන් හරිය ෂෝට් කට් වගේ. එහෙම හිතන්නකෝ. මම තව ටිකකින් ඔයගලන්ට ඒක පැහැදිලි කරන්නම්. ඉතින් මේ Emmet කියන ප්ලගින් එක තමයි මේ වැඩේට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේකට ඇත්තටම මේ ඇබ්‍රිවියේෂන් හැම එකක් ගැනම මේගොල්ලන්ගේ මේ ෂීට් එකක් තියෙනවා මේගොල්ලන්ගේ මේ Emmet site එකේ. ඔයාලට පුළුවන් මෙතන මේ site එකට යන්න emmet.io කියන site එකට යන්න පුළුවන්. Google එකේ Emmet කියලා search කරාම උඩින් වෙන search result එකට ගියාම ඒගොල්ලන්ගේ site එකට යන්න පුළුවන්. ඊට පස්සේ මම ඒගොල්ලන්ගේ cheat sheet වල link එක description එකේ දාලා තිනවා. ඒ link වලින් ඔයාලට cheat sheet එක බලා ගන්න පුළුවන්. ඒකේ හැම එකක්ම තියෙනවා. මේ Emmet support Emmet වල තියෙන හැම abbreviation එකක්ම තියෙනවා. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරලා ඔයාගේ වැඩ කරගන්න පුළුවන්. ඒ cheat sheet එක බලන්න පුළුවන්. ඒක ගොඩාක් ලොකු cheat sheet එකක්. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මේ code වලින් මේ abbreviation වලින් අපිට daily වැදගත් වෙන දේවල් ටිකක්. ඉතින් ඒකම මේ දැන් මේ අද මේ වැඩේට අපිට HTML හෝ CSS පාවිච්චි කරන්න වෙන යම් කිසි ප්‍රමාණයකින්. ඉතින් අපහැදිලි තැන් තියෙනවා HTML සහ CSS වල. දකුණු අත පැත්තේ මම HTML සහ CSS ගැන කරපු ප්ලේලිස්ට් එකේම link එක දාලා දෙනවා. ඒකේ මුල් වීඩියෝස් 3 HTML සහ CSS ගැන පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් වගේක් කරලා දෙනවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් ටික බලලා ඒ ටික පැහැදිලි කරගත හැකි මොනවා හරි අපහැදිලි දැන් තියෙනවා. හරි. මොකද මේ වීඩියෝ එකේදී හැමදේම පැහැදිලි කර යන්න බෑ. මොකද මම මේ වීඩියෝ එකට ටාගට් කරන්නේ මේ Emmet වල තියෙන abbreviations ටික පැහැදිලි කරන්න විතරයි. මම ඒ ටික විතරයි වැඩියෙන්ම ටාගට් මේ පැහැදිලි කරන්න හිතන් ඉන්නේ. හරි. ඉතින් ඕක තමයි කතන්දරේ. මෙතන cheat sheet එක තියෙනවා. මේකේ නම් ගොඩාක් cheat codes තියෙනවා, abbreviations තියෙනවා. මේ හැම එකක්ම අද අපිට කවර් කරන්න බෑ. හැබැයි අපිට අතිශය වැදගත් වෙන දේවල් ටික HTML වල සහ CSS වල අපි කවර් කරමු. හරි. මේ cheat sheet මම අද build කරන්න යන්නේ මේ ඇත්තටම මේ HTML වලට සහ CSS වලට ගැලපෙන පොඩි cheat sheet දෙකක්. මමම build කරන cheat sheet දෙකක්. ඉතින් ඇත්තටම මේ ටික ඕගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ cheat sheet ටිකත්. මම මේ HTML සහ CSS මේ ෆයිල් දෙකේ link එකත් ෆයිල් එක මම host කරනවා GitHub එකේ. ඒකේ link එකත් මම description එකේ දානවා. එතකොට ඔයාලට එතනින් මේ දෙකත් ලබා ගන්න පුළුවන්. මේ cheat sheet දෙකත් ඔයාලට daily ඔයාගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මේ මොකද මම මෙතනදී කියලා දෙන්නේ අපිට daily අතිශය වැදගත් වෙන abbreviations ටික විතරයි. ඉතින් ඔයාලට මෙතනදී ඒ ටික පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති නම් හරි. හරි මම හිතනවා කියන්න ඕන දේවල් කලින් කියන්න ඕන දේවල් ඔක්කොම ටික මම කිව්වා කියලා. මේ එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් ඇත්තටම අර abbreviation එක කියන්නේ නිකන් කෙටි දෙයක් වගේ. දැන් මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න. හිතන්න දැන් මම හැමදාම මගේ වීඩියෝ බලන අය දන්නවා HTML template එක. එහෙම නැත්නම් basic template එක. නැත්නම් boilerplate එක ගන්නෙ මේ මෙහෙම exclamation mark එක type කරලා
ඊට පස්සේ ටැබ් එක ඔබලා කියලා. ඉතින් මේක තමයි මේ එමෙට් වල කතන්දර. එක්ස්ක්ලමේෂන් මාක් එක ඔබලා ටැබ් එකේ බුවම දැන් මෙහෙම බ්‍රොයිලර් පේජ් එක ආවනේ. HTML වල එහෙම නැත්නම් බේසික් ටෙම්ප්ලේට් එක ආවනේ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ දේම තමයි එමෙට් වල අනිත් කෝඩ් වලත් දෙන්නේ. ඉතින් මේකත් එමෙට් වලම දෙයක්. ඉතින් මේකෙදී උනේ එක්ස්ක්ලමේෂන් මාක් එක ඇබ්‍රිවියේෂන් එක විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ ඒකෙන් අපිට මෙන්න මේ අපි ටැබ් එකේ පුරලා පස්සේ මෙන්න මේ සම්පූර්ණ කෝඩ් එකම අපිට ලබා දෙනවා. ඉතින් අර මේ කෝඩ් එක ගහන්න යන වෙලාව අපිට ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ෆාස්ට් කෝඩ් කරන්න පුළුවන්. හරි. මම ඔක්කොටම කලින් මේ Atom වලට කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්න කියලා පෙන්නන්න. ඔයාලට පුළුවන් Atom වල ෆයිල් ගිහිල්ලා ෆයිල් වල settings ගිහිල්ලා මෙතන install කියන section එකට ගිහලා මෙතන ඔයාලට emit කියලා search කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් emit කියලා එනවා. ඊට පස්සේ මෙතන install කරගන්න emit කියන එක. හරි. මම නම් දැන් install කරලා තියෙන්නේ. මෙතන install කරගෙන ඔයාලට සාමාන්‍ය විදිහටම මේ මම අද කියලා දෙන code ටික මේ abbreviations ටික ඒකෙත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම මම comment එකක් දාන්නම් මෙතන. මුලින්ම ඉදින් එකකින් CSS fast code sheet with emit. ඔන්න ඔහොම දැම්මා. හරි. ඊට පස්සේ තව කමෙන්ට් එකක් දාන්න. මෙතන මුලින්ම මම කියලා දෙනවා මේ abbreviation ටික HTML template එක සහ doc type එක සම්බන්ධව. හරි. මුලින්ම දැන් exclamation mark එක ගැනම කියන්න. මේක තමයි අපි මුලින්ම කතා කරන්නේ. ඉතින් මේකෙන් කරන්නේ HTML මේ basic template එක අපිට ලබා දෙන එක. එහෙම නැත්නම් HTML broiler page එක අපිට ලබා දෙන එක. ඉතින් මේක මෙහෙම දාන්න. හරි. ඔබ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තව පුළුවන් මෙහෙම. අපිට පුළුවන් HTML :5 කියලා දීලා ටැබ් එක ගන්න. එතකොටත් මේ broiler page එක අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඒකත් මම දැම්මා. හරි. ඔක තමයි මේ A section එකට අදාළව අපිට කතා කරන්න තියෙන HTML template එක සහ doc type එකට සම්බන්ධව. දැන් මම basic text වලට සම්බන්ධ abbreviation ටිකක් කියලා දෙන්න. basic text. හරි. මම කමෙන්ට් එකක් දැම්මා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි basic text පාවිච්චි කරනකොට මේ වැඩි අනිවාර්යෙන් tag එක සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. කියන්නේ දැන් div කියලා හිතන්නකෝ tag එක. එතකොට div කියලා ලියලා තමයි tab එක අපිට press කරන්න වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් tab එක press කරන්න ඕනේ. මේ emit වල abbreviation එක ලියලා tab එක press කරන්න ඕනේ. එතකොට තමයි අදාළ code එක එන්නේ. හරි. දැන් මම මෙතන h1 කියන එක ලිව්වොත් මේ h1 tag එක නමත් h1 මම ලියන්න ඕනේ h1 කියලා. type කරන්න ඕනේ h1 කියලා. ඊට පස්සේ මම tab එකේ ගිහුවම මේ HTML tag එක complete වෙනවා. closing tag එක ඇවිල්ලා angle brackets ඇවිල්ලා ඒක complete වෙනවා. එතකොට අපිට ඒවට යන වෙලාව මෙතනදි ඉතුරු වෙනවා. පැහැදිලිද? හරි. මෙතන h1 කියලා දුන්නොත් අපිට මෙහෙම බලන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න මම div කියලා දෙනවා කියලා. එතකොට අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. තව මම කීපයක් පෙන්නන්න. දැන් ඔය div tag ඒවා දන්නවනේ මම HTML වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් මේ tag හැමදේම ගැන මම පැහැදිලි කරලා තියෙනවා ඔයගලන්ට. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. කැමති අයට. හරි. දැන් මේ bold tag එක. හරි text එහෙම bold කරන්න අපි පාවිච්චි කරන bold tag එක. ඒක අපිට පුළුවන් B type කරලා tab එක ගන්න. එතකොට අපිට මේ tag එක මෙහෙම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ HR tag එක. එතකොට අපිට HR type කරලා tab එකේ ගියම මේ විදිහට complete වෙච්ච tag එක බලා ගන්න පුළුවන්. හරි. තව break tag එක. එහෙම නැත්නම් BR tag එක. ඒකත් එහෙම තමයි. තව link tag එක. link link කියලා type කරලා tab එකේ ගිහුවම link tag එක complete වෙනවා. ඒකට අදාළ attribute උත් එක්ක. හරි. ඊට පස්සේ paragraph tag එක. ඒකත් එහෙම තමයි.
ඊට පස්සේ මෙටා ටැග් එක. මෙතන මේ ටැග් ඉතින් ඕන හැම ටැග් එකක්ම කම්ප්ලීට් වෙනවා මේ විදිහටම. මෙටා ටැග් එක. ඉතින් මේ විශේෂත්වය තමයි මේවා සම්පූර්ණ ටැග් එකම අපි ගහන්න ඕනේ. මේ බේසික් මම මේ බේසික් ටැග් කියන සෙක්ෂන් එකේදී කියලා දෙන ඒවා සම්පූර්ණ ටැග් එකම ඔයගොල්ලෝ ටයිප් කරනවා. ටයිප් කළා තමයි ටැබ් එක ඔගන්නේ. එතකොට තමයි මේක කම්ප්ලීට් වෙන්නේ. හරිද? ඉතින් ඔය ටික තමයි බේසික් ටැග් වල කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ මෙච්චරක් නෙමෙයි, තව ගොඩාක් තියෙනවා. ඉතින් මේ මම මේ වැඩිපුරම පාවිච්චි කරන ටැග් කීපයක් තමයි ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන අතර වාරෙද ඔයගලන්ට මේ ටික try කරලා බලන්න පුළුවන්. අලුත් ටැග් කියන්නේ තියෙන හැම ටැග් එකක්ම try කරලා බලන්න පුළුවන්. හරි. ඊළඟට shortcuts for tags. හරි. දැන් මම පෙන්නන්න යන්නේ සම්පූර්ණයෙන්ම ටැග් එකේ නම ටයිප් කරන්න නැතුව ටැග් එකේ නමේ කොටසක් ටයිප් කරලා අපිට සම්පූර්ණ ටැග් එකම කම්ප්ලීට් කරගන්න පුළුවන් ඇබ්‍රිවියේෂන් ගැන. හරි. එතකොට මේ මෙන්න මේ ඇබ්‍රිවියේෂන් තමයි ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ. දැන් මේ div br hr bold paragraph එතකොට h1 h2 මේව අපිට සම්පූර්ණ ටැග් එකම ටයිප් කරන්න වෙනවා අනිවාර්යයෙන්. ඔය දැන් මම පෙන්නන ටැග් වල සම්පූර්ණ ටැග් එකම අපිට ටයිප් කරන්න අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් විදිහට බලන්න bq මේ block code. හරිද? bq ටයිප් කරලා ටැබ් එකේ ගුවා. එතකොට block code tag එක අපිට ගන්න පුළුවන් complete tag එක. එතකොට header tag එක ගන්න නම් hdr ඊට පස්සේ tab එක. හරි. ඊට පස්සේ footer tag එක ගන්න ඕන නම් ftr tab එක. ඊට පස්සේ button tag එක ගන්න ඕන නම් කොහොමද btn tab එක. section tag එක ගන්න ඕන SEC tab එක. SEC tab එක. ඊට පස්සේ aside tag එක ගන්න ඕන AS tab එක. ඊට පස්සේ article tag එක ගන්න ඕන ART tab එක. ඉතින් මේ විදිහට තමයි හැම ටැග් එකක්ම මෙහෙම ලබා ගන්න පුළුවන්. අපිට මම තව කීපයක් පෙන්නන්න ඕගලන්ට. nav tag එක ගන්න ඕන නම් in tab එක. ඊට පස්සේ figure tag එක ගන්න ඕන නම් fig tab එක. ඊට පස්සේ image tag එක ගන්න ඕන නම් im tab එක. ඒක image tag එකේ attribute එකත් එක්කම අපිට එතකොට එනවා. හරි. ඊට පස්සේ input tag එක ගන්න ඕන නම් in type කරලා tab එක ගන්න. එතකොට input tag එක සහ ඒකට අදාළ attributes කීපයක් අපිට ලබා ගන්න පුළුවන්. මේවා ඉතින් අතින් type කරනකොට වඩා ලේසියි. දැන් label tag එක ගන්න ඕන නම් la ඊට පස්සේ tab එක. ඊට පස්සේ script tag එක ගන්න ඕන නම් javascript එහෙම එක් කරන්නේ sc ඊට පස්සේ tab එක. ඉතින් ඔය විදිහට අපිට එහෙම මේක මේ හදාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙම මේක අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව කීපයක් පෙන්නන්නම්කෝ. abbr abbreviation කියලා ටැග් එකක් තියෙනවා. ඒක ගන්න ඕන ab ඊට පස්සේ tab එක. ඊට පස්සේ table tag එක ගන්න ඕන tab ටයිප් කරලා tab එක. ඊට පස්සේ select එක ගන්න ඕන SCL tab එක. ඊට පස්සේ main එක ගන්න ඕන m tag එක. m type කරලා tab එක ගන්න. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් අපි classes එක මේ tag වලට classes add කරගෙන කොහොමද tag හදාගන්නේ කියලා බලමු. abbreviation ඒ සම්බන්ධ abbreviation ටිකක් බලමු. බලන්නකො මේක my heading කියන මෙන්න මේ class දැන් මම මෙහෙම දෙනවා
my HAPING. ඔයගොල්ලෝ දන්න ඩොට් එකෙන් තමයි සාමාන්‍ය ක්ලාස් එක අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ CSS වලදී. ඒ කියන්නේ අපි ක්ලාස් කියලා මේක සිලෙක්ට් කරගන්නේ ඩොට් කියලා දුන්නොත් තමයි. නැත්තම් මේක නිකන් දෙන්න බෑ අපිට ක්ලාස් එකක්. අපි දෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්නේ HTML වලදී මේ ක්ලාස් එකක් අපි ස්ටයිල් කරන්න පාවිච්චි කරනවා. අපි අනිවාර්යයෙන්ම ඩොට් කියන එක CSS වලදී දෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙතනදිත් අපි දෙනවා ඩොට් my heading කියලා. එතකොට මේක ක්ලාස් එකක්. එතකොට ටැබ් එක ගෙවුවොත් මෙයා div එලිමන්ට් එකක් හදනවා ක්ලාස් එක my heading කියන. අපිට div කියලා වෙන දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ඩොට් කියලා හැමෝම දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. නැත්තම් දැන් මේක ඩිෆෝල්ට් වැඩ කරන්නේ div ටනේ. කෙලින්ම ඩොට් කියලා දුන්නොත් කොහොම දුන්නොත් ඒ අදාළ දෙන එක ක්ලාස් එක විදිහට දින div එකක් හැදෙනවා. නැත්නම් අපිට වෙන එලිමන්ට් එකක් වෙන ටැග් එකක් ස්පෙસિෆයි කරලා ක්ලාස් එකක් දෙන්න ඕන. අපිට පුළුවන් දැන් හිතන්න h1 කියන ටැග් එක h1 dot මම දෙනවා my heading. හරි ඔහොම දෙන්න. එතකොට h1 වලට h1 ටැග් එකක් හැදෙනවා my heading කියලා ක්ලාස් එක තියෙනවා. හරි. එතකොට දැන් ක්ලාස් දෙකක් දෙන්න ඕන නම් හිතන්න මම දෙනවා මට div එකක් හදාගන්න ඕන ක්ලාස් දෙකක් තියෙනවා. හරිද? එතකොට මම .cls1 .cls2 ඔහොම ක්ලාස් දෙක දෙනවා. ඊට පස්සේ ටැබ් එක ප්‍රෙස් කරනවා. එතකොට div එකක් හැදෙනවා ක්ලාස් දෙකක් තියෙනවා. හරිද? ඉතින් මේක කොච්චර ලේසිද බලන්න. ඕගොල්ලන්ට මේවා ටයිප් කරන්න කියන මාර වෙලාවක් යනවා. හරි. දැන් බලන්න මම h1 ටැග් එකකුත් හදනවා. ක්ලාස් දෙකක් තියෙන h1.cls1.cls2. ඔය විදිහට ඉතින් අපිට කැමති විදිහට ක්ලාසස් මෙහෙම හදාගන්න පුළුවන් ඉක්මනට. හරි. ඊට පස්සේ IDs ටික බලමු. හරි. දැන් බලමු අපි කොහොමද IDs හදාගන්න පුළුවන් abbreviations මොනවද කියලා. element මේ div මේ elements සහ tags මේ elements හරි එහෙම නැත්නම් tags එක කොහොමද IDs හදාගන්නේ කියලා අපි බලමු. අපි div එකකට ID එකක් හදාගන්න විදිහ කියලා බලමු. සාමාන්‍ය විදිහටම අර class වගේ අපිට div කියලා දෙන්න අවශ්‍ය නැහැ. ID එකක් නම් hash. එතකොට අපි දෙනවා my ID කියලා. ඊට පස්සේ hash my ID කියලා දෙන ටැබ් එකේ ගිහම div එකක් හැදෙනවා. ID එක my ID කියලා තියෙනවා. ඒක ඔය වගේ තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ අපි h1 වගේ කියන්නේ වෙනම div නැතුව වෙන tag එකකට ID එකක් දෙන්න ඕන. අපි tag එකේ නම දෙන්න ඕනේ. දැන් මෙතන h1 කියලා හිතන්නකෝ. එතකොට h1 hash my ID. ඔහොම අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ID එකක ක්ලාස් එකකුයි දෙන්න ඕන නම් div එකට කොහොමද my id.cls1. හරි div එකක් හැදෙනවා my id කියලා ක්ලාස් එක තියෙනවා cls1 කියලා my id කියලා id එක තියෙන cls1 කියලා ක්ලාස් එක තියෙනවා. එතකොට අපි බලමු ක්ලාස් දෙක id එකයි තියෙන්නේ my id.cls1.cls2. ඔන්න ඔය විදිහට අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. හරි. දැන් අපි h1 tag එකක් බලමු. ඒකට id එකයි ක්ලාස් දෙකක් තියෙනවා. හරි. කොහොමද h1 hash my id.cls1.cls2. පැහැදිලිද? ඔය වගේ තමයි. හරි. දැන් අපි බලමු content එකක් කොහොමද add කරන්න කියලා. මේ element එකම content එකකුත් add කරන විදිහ abbreviation දෙන්නම්. බලමු අපි මොකක්ද වලින් බලන්නේ. හරි මෙතනදී div වලට සම්බන්ධව බලමු කොහොමද අපිට පුළුවන් div සංගලවරහන් දාලා එහෙම නැත්නම් curly braces දාලා අපිට දෙන්න පුළුවන් content එක. මම දෙන්නම් my title කියලා. එතකොට div එකක් හැදෙනවා my title කියලා content එක තියෙනවා. හරිද? හරි. දැන් බලමු අපි div එකක් හදමු. div class එක cls1 කියලා class එකක් තියෙන title එක මේ content එක my title කියලා තියෙනවා. ඔය වගේ අපිට හදාන්න පුළුවන්. ඉතින් මෙතන div.cls1 කියලා දෙන්නම අවශ්‍ය නැහැ. කෙලින්ම .cls1 කියලා දෙන්නත් පුළුවන්. මම මෙතන ඩයින් කරන්න. ඒක div එක හැදෙනවා.
තව එකක් අපි බලමු id එකක් සහ class එකක් තියෙන div එකක් කරන්න මම දැන් හදන්න my id.cls1 හරිද මේ div එකක් හැදින්නේ ඒකට අපි ඔන්න title එකක් දෙමු මේ content එකක් දෙමු my title හරි ඔන්න වගේ හදාගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි බලමු h1 tag එකකට id එකක් දීලා my id දීලා class දෙකක් දෙමු cls1 1.cls2 එහෙම දීලා මේ title එකක් දෙමු මේ content එකක් දෙමු my title කියලා හරි ඔන්න බලන්න h1 tag එකක් හදුනා ඒකට id එකක් තියෙනවා class දෙකක් තියෙනවා ඔය විදිහට content එක ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන් හරි දැන් අපි බලමු nested elements කොහොමද හදාගන්නේ කියලා මේ abbreviations පාවිච්චි කරලා ඒ කියන්නේ එක element එකක් ඇතුලේ තව elements හදාගන්නේ කොහොමද මේ abbreviations පාවිච්චි කරලා හරි දැන් ඒ කියන්නේ එක tag එකක් අරිනවා ඒ tag එක ඇතුලේ තව tag එකක් කරනවා එහෙම ඇතුලේ ඒක ඇතුලේ තව එකක් අරිනවා කොහොමම හදාගන්නේ කොහොමද කියලා මේක අතින් type කරන්න ගියොත් එන වෙලාවක් යනවනේ නිකන් අපි සාමාන්‍ය විදිහට type කරන්න ගියොත් මේ අපි බලමු කොහොමද කියලා මේ abbreviations පාවිච්චි කරලා මේ net එකේ තියෙන abbreviation පාවිච්චි කරලා කොහොමද ඒක කරන්නේ හරි ඔන්න මම පෙන්නන්න මුලින්ම div එකක් හදන්න ඔන්න මම පළවෙනි එක පෙන්නනවා div එකක් හදන්න ඒ div එක ඇතුලේ UL tag එකක් හදන්න ඒක ඇතුලේ li tag එකක් හදන්න ඔන්න බලන්න tab එකේ ගොනු අපිට ගන්න nested elements එක අපි දීපු විදිහට බලන්න පුළුවන් වෙනවා එතකොට මේකට අපි පාවිච්චි කරේ අර angle brackets වල දකුණු පැත්තට තියෙන එක තමයි අපි පාවිච්චි කරේ මම කියනවා එහෙම මතක් වෙන්නේ ඒක පාටම ඊට පස්සේ අපි බලමු තව ටිකක් උදාහරණ දෙකකට ඔන්න නැවු ඒක ඇතුලේ ul ඒක ඇතුලේ li ඒක ඇතුලේ li වලට මෙන්න මේ content එක එන්නේ list item කියන content හරි කොහොම දැන් අපිට හදාගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි බලමු තව දෙක තුනක් තව එකක් බලමු මෙහෙම නැවු එකට අපි දෙමු id එක n1 ඊට පස්සේ ul එකක් හදන්න ඒක ඇතුලේ class එක menu කියලා තියෙන ඒක ඇතුලේ li tag එකක් හදන්න ඒකේ my list කියලා content එක තියෙනවා හරි පැහැදිලි ඔය වගේ තමයි තියෙන්නේ මේ විදිහට ගොඩාක් ලේසියෙන් ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන් මේ එමෙට් එකත් එක්ක හුරු වුණාට පස්සේ හරි මොකද HTML CSS කියන දේ හැම තැනම දැන් තියෙනවා ඔයා මොනවා ඉගෙන ගත්තත් ඔයා React Angular මොනවා Java වලින් කොහොම කරන්නේ කියලා ඔයා full stack developer කෙනෙක් වෙනවා ඔයා back end විතරක් කරන්න ගියත් ඔයාට අනිවාර්යෙන් HTML CSS කියන knowledge එකක් තියෙන්න ඕන මොකද ඔයාට අනිවාර්යෙන්ම මේක ඕන වෙනවා ඉස්සරහට ඉතින් මේ වගේ විදිහට ඔයාට කෝඩ් කරන්න ඉක්මනට පුළුවන් කරගත්තා නම් ඉතින් ඔයාගේ වෙලාවත් ඉතුරුයි හරි දැන් ඊළඟට මම කියලා දෙන්නේ multiplication කොහොමද කරන්න කියලා මේ abbreviation එක හරිද අපි බලමු multiplication කොහොමද කරන්නේ කියලා ඉතින් මේකත් ලේසි දැන් මම උදාහරණයක් පෙන්නන්නම් මෙහෙම ඔන්න බලන්න නැව් එකක් හදන්න ඒක ඇතුලේ ul එකක් හදන්න ඒක ඇතුලේ li එකක් හදන්න ඒ li එකට list item කියලා content එක දෙන්න ඒ list item li tag පහක් දෙන්න කියන්නේ වැඩි කිරීම පහ asterisk පහ හරි ඒ වගේ පහක් දෙන්න ඕනේ බලන්න එක්ක එහෙම type කරලා tab එකේ ගුවම අපිට මේ විදිහට list item පහක් ලබා ගන්න පුළුවන් වුණා මෙතන මම ul කියලා දෙන්නම් හරි දැක්කන් ලේසි ඉතින් මේකත් ඒ වගේම තමයි asterisk mark එක තමයි දාලා කී ගුණයක්ද කියලා multiplication එක කියන්නේ ගුණ කිරීමක් නේ. එතකොට කී ගුණයක්ද කියලා අපිට දෙන්න දී. හරි දැන් මෙතන බලන්න. මෙතන මම පෙන්නනවා නැව්. ඒක ඇතුලේ ul එකක් හදන්න මම ඒකට id එකක් දෙන්නම් my id කියලා. ඒක ඇතුලේ li එකක් හදන්න ඒ li එකට එන්න මේ content එක දෙන්න. ඊට පස්සේ ඒ වගේව හතක් හදන්න. දැක්කද?
ලේසි. තව එකක් මම පෙන්නන්නම්. මේක බලන්න. new ul. ඉතින් ඔයගොල්ලෝ මේ ටික ප්‍රැක්ටිස් වෙනවා නම් හරි. ඔයගොල්ලන්ගේ වැඩ කරන අතරෙම මේක ප්‍රැක්ටිස් වෙන්න වෙනම ආයෙ අවශ්‍ය නැහැ. මේ දැන් මේ වීඩියෝ එක බලලා ප්‍රැක්ටිස් වෙලා ඊට පස්සේ වැඩ කරන අතරෙම මේ ටික ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් මේ ෂීට් එක තියෙනවනේ. පාට එතකොට බලන්න පුළුවන්. හරිද? හරි. දැන් මම පෙන්නනවා. අමුතු දෙයක්. ඔන්න බලන්න මෙතන මම ඩොලර් මාක් එක දෙනවා. මාක් එක දීලා මෙතන ඇස්ට්‍රික් 5 කියලා දෙනවා. හරිද? එතකොට වෙන්නේ list item කියලා content එක තියෙන li tag 5ක් හැදෙනවා. හරිද? මෙතන ඩොලර් දීලා තියෙන නිසා මේ 5 දැන් ඉටරේට් නෙවෙන්නේ පළවෙනි එක හැදෙනවා, දෙවෙනි එක හැදෙනවා, තුන්වෙනි එක හැදෙනවා. එහෙම නෙහැදින් 5 හැදින්. එතකොට ඒ හැදෙන කවුන්ට් එකට අනුව මෙතන ඩොලර් මාක් එක රිප්ලේස් වෙනවා. පළවෙනි එක හැදෙද්දි මේක 1. මෙතනට 1 එනවා. දෙවෙනි එක හැදෙද්දි මෙතනට 2 එනවා. මොහොම එතකොට එන්නේ කොහොමද? list item 1 list item 2 ඔහොම කියලා තමයි එන්නේ. බලමු. දැක්කද? ඩොලර් මාක් එක දාලා ඔයාලට එහෙම හදා ගන්නත් පුළුවන්. හරි. multiplication ඔච්චරයි. ඊට පස්සේ siblings හරි. siblings පොඩ්ඩක් බලමු දැන්. siblings කියන්නේ ඇත්තටම මේ දැන් nested නෙමෙයි. හොඳයි පටලවා ගන්න එපා. nested කියන්නේ ඇතුලේ. එක එලිමන්ට් එකක් ඇතුලේ තව එකක්. siblings කියන්නේ එකකට පස්සේ තව එකක්. මේ එලිමන්ට් එක ඊට පස්සේ මේක ඊට පස්සේ මේක අන්න ඒ වගේ. හරිද? දැන් මෙතන බලන්න. ඔන්න මම උදාහරණයක් පෙන්නනවා. div එකක් හදන්න. ඒ div එකට පස්සේ තව div එකක් හදන්න. ධන ලකුණෙන් හැමතිස්සෙම මේක පෙන්වන්න. ඒකට පස්සේ තව section එකක් හදන්න. ඒකට පස්සේ h1 tag එකක් හදන්න. හරි. ඔන්න බලන්න දැන් පිළිවෙලට මේ විදිහට මේ ටික හැදුවා. පැහැදිලිද? හරි. තව එකක් පෙන්වුවොත් මම මේක බලන්නකෝ. div එකක් හදනවා. ඒකට මම id එකක් දෙනවා my id කියලා. div එකක් හදනවා. my id කියලා id එක දෙනවා. දීලා තව div එකක් හදන එකට පස්සේ ඒකට මම class එකක් දෙනවා cls1 කියලා. හරි. ඒකට පස්සේ තව section එකක් හදනවා. ඒකට මම id එක දෙනවා my id1 කියලා. හරි. ඔන්න බලන්න තුනක් දැන් හදනවා. div එකයි පළවෙනි div එක දෙවෙනි div එක ඊට පස්සේ section එක. ඕක තමයි siblings කියලා කියන්නේ. හරි. දැන් බලමු මේක. මොනවා මේක ටිකක් දිගයි. හොඳයි. මේක බලන්නකෝ. div එකක් හදනවා my id කියලා තියෙන my id කියලා id එකක් තියෙනවා. ඒක ඇතුලේ තව div එකක් හදනවා. ඒකට cls1 කියලා class එකක් තියෙනවා. ඒකට පස්සේ හරිද? ඒ div එකට පස්සේ තව div එකක් හදනවා. ඒකට cls2 කියලා class එකක් තියෙනවා. ඒක ඇතුලේ තව ul එකක් හදනවා. menu කියලා class එකක් තියෙනවා. ඒක ඇතුලේ li එකක් හදනවා. ඒකට මම දෙනවා list item කියලා content එක. හරිද? content එක list item. හරි. ඩොලර් මාක් එකක් දෙනවා. දැන් දන්නවා මොකද්ද මේ කරන්නේ කියලා. හරි. ඊට පස්සේ asterisk මාක් එක දීලා 5 දෙනවා. හරි. list item 5ක් හදන්න. ඩොලර් මාක් එක එතකොට 1 2 3 4 කියලා 4 5 කියලා හැදෙනවා list item 5ක්. හරි. දැන් බලමු. දැක්කද? හැදෙලිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඉතින් ඔක තමයි siblings වල කතන්දරේ. හරි. දැන් අපිට දෙයක් තියෙනවා මේ grouping කියලා. මේක මේ වරහන් සම්බන්ධ දෙයක්. ඉතින් මේකත් වැදගත් වෙයි ඔයගලන්ට. මම ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මේකෙදි බලන්න. ඔන්න div එකක් හදනවා. ඒක ඇතුලේ ඔන්න මම වරහන් දෙකක් හදනවා. ඒක ඇතුලේ තියෙන ඒවා මම group කරනවා මෙන්න. හොඳයි. header එකක්. ඒක ඇතුලේ ul එකක් menu කියලා class එකක් තියෙන. ඒක ඇතුලේ li එකක් li දෙකක් හදනවා. li දෙකක් ඒක ඇතුලේ li දෙකක් ඒ හැම li එකක්ම ඇතුලේ anchor tag එකක් ඒ anchor tag ඇතුලේ I tag එකක් fas කියලා class එක තියෙනවා. හරි. ඔන්න ඒ ටික group කරා. ඊට පස්සේ මේ div එකට අදාළව තමයි ඒක ඇතුලේ තමයි මේ ටික ඔක්කොම තියෙන්නේ. හරි. දැන් මේ div එකට පස්සේ footer එක හදන්න. ඒ footer එක ඇතුලේ paragraph tag එකක් හදන්න class එක para කියන. හරි. දැන් බලන්න. දැක්කද?
ඒකට තමයි ගෲපින් කියන්නේ. මේ අර වරහන් දාලා කරේ. ඒකයි වෙනස. හරි. ඊට පස්සේ අපි බලමු ඇට්‍රිබියුට්ස් වෙනස් කරගෙන. ඇට්‍රිබියුට්ස් අපිට ඕනේ ඒවත් දාගෙන ඒවට අදාළ වැලියුස් උත් දාගෙන කොහොමද මේ ඇබ්‍රිවියේෂන් පාවිච්චි කරන්නේ කියලා. හරිද? දැන් අපි එලිමන්ට්ස් එහෙම ගත්තා නේ. එලිමන්ට්ස් ගත්තා ක්ලාසස් එක IDs එක ඒවා මල්ටිප්ලයි කරා සිබ්ලින්ග්ස් හදාගත්තා. ඉතින් ඔක්කොම කරා. දැන් අපි ඇට්‍රිබියුට්ස් උත් වෙනස් කරගෙන කොහොමද කරන්නේ කියලා බලමු. හරි. මම මුලින්ම ගන්නවා anchor tag එක. හිතන්න anchor tag එකට මම මම දෙනවා href. හරිද? URL එක දෙනවා. මේ link එක දෙනවා මම. reference link එක. දෙනවා http google.com. හරි. මෙන්න පළවෙනි attribute එක href ට value එකක් දුන්නා. තව attribute එකක් තියෙනවා ගන්නවා මම මේකේ target කියන attribute එක. ඒකට මම underscore blank කියලා දෙනවා. දැන් මම ටැබ් එක ගන්නවා. එතකොට ඔය විදිහට කම්ප්ලීට් වෙනවා සම්පූර්ණයෙන්ම anchor tag එක. හරි. ඔය වගේ කතන්දරයක් තමයි ඉතින් දැන් මේ අපි කරන්නේ. හරි. මේ ඇට්‍රිබියුට් සම්බන්ධව හැමතිස්සෙම වෙන්නේ. හරි. මේ වගේ කතන්දරයක් තමයි වෙන්නේ. හරි. දැන් බලමු මේ මම තව පොඩි වෙනස් එකක් පෙන්නන්න. ඔන්න බලන්න. ෆෝම් එකක් හදා ගන්නවා. මෙතඩ් එක get කියලා තියෙනවා. හරි. කොහොමද form get. එච්චරයි. හරි. ඊට බලන්න මෙතඩ් එක get කියලා දෙන ෆෝම් එකක් හැදුණා. තව ෆෝම් එකක් හදමු. මෙතඩ් එක post කියලා තියෙනවා. හරි. මෙතඩ් කියන ඇට්‍රිබියුට් එක post කියලා තියෙන තව ෆෝම් එකක් හදාගත්තා අපි. තව ෆෝම් එකක් හදමු අපි මෙහෙම. කොහොමද? form action. දැන් අපි මේ action කියන එකට value එකක් දෙන්න හදන්නේ. ඔහම ෆයිල් එකක පාත් එකක් දුන්නා. දීලා මෙතඩ් එක post කියලා දුන්නා. දීලා ඔහම ටැබ් එක ගෙහුවා. හරි ටැබ් එක ගෙහුවා. අපිට මෙහෙම කම්ප්ලීට් වෙච්ච ෆෝම් එකක් ආවා. දැන් කම්ප්ලීට් වෙච්ච ෆෝම් එකක් කියන්නේ කම්ප්ලීට් වෙච්ච අනිකර ෆෝම් ටැග් එක ආවා අර ඇට්‍රිබියුට්ස් එක්කම. ඊට පස්සේ බලමු label tag එක කොහොමද la4 කියන attribute එකට මම දෙනවා id එකක්. නිකන් id එකක් දෙන්න. sm කියලා දෙන්නම්. හරි. දැන් ඔන්න label tag එක හදුවා. පරිමේක හදුන්නා. මෙතන මම දෙන්නවා label කියලා දෙන්න. එකන් මම හිතනවා පැහැදිලිවද කියලා. හරි. ඊට පස්සේ බලමු input tag එකක් කොහොමද අදායන් කියලා attribute එක කෙලිම මට පුළුවන් input කියලා type කරලා tab එක දෙන්න. එතකොට මෙහෙම input tag එක එනවා type කියන attribute එකට text කියන value එකත් එක්ක. හරිද? හරි. ඊට පස්සේ මට හදාන්න පුළුවන් මේ type එකේ value එක වෙනස් විදිහට. හරිද? input number කියලා දුන්නොත් මට මේ type එක number වෙන input tag එකක් එනවා name සහ id attributes එක්ක. දැන් මම දුන්නොත් input email කියලා type එක email වෙන input tag එකක් එනවා. ඊට පස්සේ මම දුන්නොත් input reset කියලා මේ reset button එකකට. එතකොට type එක reset වෙන input tag එකක් එනවා. තව අපි දැන් බලමු මෙහෙම input අපිට පුළුවන් s කියලා දෙන්න submit type එක submit වෙන input tag එකක් ගන්න. හරි. input s. හරි. අපිට පුළුවන් තවත් input i කියලා දෙන්න. එතකොට type එකේ image වෙන input tag එකක් අපිට ගන්න පුළුවන්. හරි.
අපි ටයිප් එක අපි මෙහෙම කරමු. අපි input colon I කියලා දීලා src එකට value එකක් දෙමු. අන්න අපිට ගන්න පුළුවන් දැන් input tag එක type එක image src කියන attribute එකට value එකකුත් තියෙනවා. ඒ කියන්නේ image එකේ path එකක් තියෙනවා. හරි. අපි දැන් ගමු මෙහෙම එකක්. මොකද දැන් මේ select element එක ගමු select tag එක. ඒක අපිට ගන්න පුළුවන් select colon d කියලා දීලා disable කියන attribute එකත් එක්ක. හරිද? ඊට පස්සේ අපි බලමු අපිට වැදගත් වෙන tag තව තියෙනවා meta tag. හරිද? අන්න meta tag වල utf කියන එක දීලා meta colon utf කියලා. එතකොට බලන්න මේ විදිහට අපිට ලබා ගන්න පුළුවන් http equivalence content type content කියලා attributes තියෙන මෙන්න මේ විදිහට meta tag එක ආවා. හරිද? දැන් අපි දුන්නොත් meta tag එකක් හදන්න කියලා vp කියලා. හරිද? එතකොට බලන්න viewport එකට අදාළව meta tag එක හැදෙනවා. හරිද? එතකොට බලන්න name එක viewport කියලා මෙතන තියෙනවා content එක දැක්කද? with device with initial scale 1.0. හරිද? ඔන්න දැන් ඒකත් හරි. අපිට පුළුවන් තව meta keywords වලට අදාළ kw කියලා. එතකොට name keywords content එක අපිට දෙන්න මෙතන keywords. හරිද? ඉතින් ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන් කැමති විදිහට tags හරි. දැන් අපි බලමු dummy text කොහොමද දෙන්නේ කියලා. හරි dummy text. බලමු dummy text කොහොමද දෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මගේ වීඩියෝස් බලනවා නම් මම හැමදාම මොකක් හරි කරනවා dummy text දෙනවා කොහොමද කියලා දන්නේ නැති. සාමාන්‍යයෙන් මම lorem කියලා type කරලා tab එක ගොනවා. එතකොට මට dummy text එකක් ලබා ගන්න පුළුවන්. වචන ගන්න නම් මම දන්නේ හරියටම කීයද කියලා මේකේ ඉන්නේ. lorem කියලා type කරලා tab එක ගොනවා dummy text එක ලබා ගන්න පුළුවන්. වචන ගන්න define කරලා දෙන්න ඕන නම් වචන මෙච්චරයි කියලා lorem අදාළ වචන ගන්න. දැන් මම දුන්නොත් 10 කියලා වචන 10ක් තියෙන dummy text එකක් වෙනවා. හරි ඔය විදිහට dummy text එකක් හදාගන්න පුළුවන්. හරි. දැන් මම තව වෙනස් උදාහරණයක් පෙන්නන්නම්. ඔන්න UL tag එකක් හදනවා. my list කියලා class එකක් තියෙන. ඒක ඇතුලේ lorem 10 කියලා දුන්නා. දීලා item වැඩි කිරීම 6යි කියලා දෙනවා. හරිද? මේ මොකක්ද? මේ කියන්නේ my list කියලා class එකක් තියෙන UL එකක් හදන්න. ඒක ඇතුලේ lorem 10.item6. හරි. ඒ කියන්නේ Nokia කියන්නේ මේ my list කියන class එක මේ my list කියලා class එක තියෙන UL එක ඇතුලේ list item 6ක් හදන්න. ඒකට content එක දෙන්න lorem ඒ හැම එකටම lorem 10ට අදාළව content එක දෙන්න. කියන්නේ dummy text එකක් දෙන වචන 10 බැගින් ඒ හැම li item එකකටම class එක set කරන්න item key. හරිද? ඔන්න බලන්න දැන්. දැක්කනේ ඔක තමයි කරේ. හරිද? හරි. ඉතින් ඔක තමයි dummy text වල වැඩි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ VS Code එකත් එක්ක සම්බන්ධ වෙනම shortcut කීපයක් තියෙනවා. මේ එමෙට් එකත් සම්බන්ධ වෙන මම මේ දෙක තුනකුත් පෙන්නන්නම් ඔයගලන්ට. දෙන්නම් shortcuts for editor කියලා. මේවා සාමාන්‍යයෙන් මේ VS Code වලට වැඩ කරන්නත් සමහරක් ඒවා VS Code වල විතරයි වැඩ කරන්නේ. සමහරක් ඒවා Atom වල වැඩ කරන්නේ. සමහරක් ඒවා Atom වල වැඩ කරනවා. සමහරක් ඒවා VS Code වල වැඩ කරන්නේ. එහෙම තියෙනවා. මොකද සමහරක් ඒවා shortcut replace වෙනවා. මේ දෙන shortcut දැන් මේ code editor එකේ වෙන functionalities වලට අදාළව replace වෙනවා. අන්න එහෙමත් තියෙනවා. හරි. දැන් මේක ප්‍රධානම අපිට වැදගත් වෙන්නේ මේ comment and uncomment කියන මේ දෙක. ඒක අතිශය වැදගත්. මොකද දැන් මෙතන ඔයගොල්ලෝ දන්නවා මට පුළුවන් කමෙන්ට් කරනවා කොහොමද? මට පුළුවන් control එකයි / එකයි press කරන්න. එතකොට comment වෙනවා. ආයි එකක් press කරාම uncomment වෙනවා. හරි.
එතකොට තව ෂෝට්කට් එකක් මම පෙන්නන්නම්. මේක මම හිතන්නේ මේකේ වැඩ කරන ගන්නේ මගේ මේ මොකද මේ select හරි මේක පෙන්නන්නම් මම. මේක බලන්න control shift dot හරිද? මේකෙදි මේ වෙන්නේ item හරහා යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න මෙතන UL එකේ කියලා වම කර්සර් එක තියන් එතනින් ඔයාලට control එතන ඉඳන් control shift dot එකට ප්‍රෙස් කරාම ඔයාලට ඊළඟට යනවා මෙතනට. ඊළඟට මෙතනට ඔහොමම item එකකින් item එකට ඒ තියෙන කොටසෙන් කොටසට යන්න පුළුවන් ඉස්සරහට. ඒක ආපස්සටම යන්න ඕන නම් ඔයාලට පුළුවන් control shift කමා දෙන්න. හරි. මගේ මම හිතන්නේ මේක වැඩ කරන්නේ නැහැ. බැලුවා control shift dot වැඩ කරන්නේ හරියට. එහෙම පුළුවන් වань. හරිද? ඊට පස්සේ අපිට බලමු මොනවද ඊට පස්සේ තියෙනවා. අපි සාමාන්‍ය අර තියෙන move things up and down. එතකොට පාට පුළුවන් control එකත් එක්ක up එකයි හෝ up arrow එක හෝ down arrow එක press කරන්න. එතකොට වාට ඉහළට පහළට යන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. ඒක ඉතින් මේ මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක ඉතින් ගොඩක් ඒ ඉන්ටර්ෆේස් වල හැම එකම වගේ තියෙන වර්ඩ් වල පහින් වර්ඩ් වලක් තියෙනවා මං හිතන්නේ. control එක press කරලා up arrow down arrow වලින් උඩට පල්ලයට යන්න පුළුවන්. මේ කර්සර් එක අරන් යන්නේ නැතුව මෙහෙම නිකන් බලන්න නැතුව උඩට පල්ලයට මෙහෙම ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි සාමාන්‍ය මෙන්න මේ කීපයක් වෙන්නේ ෂෝට්කට් මේ එඩිටර් එකට සම්බන්ධව තියෙන. ඉතින් මේකත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. එහෙනම් එච්චරයි HTML සම්බන්ධව සාමාන්‍ය වැදගත් වෙනවා කියලා හිතුනේ මට. මේ වැදගත් වෙන ඇබ්‍රිවියේෂන්ස් විදිහට තියෙන්නේ. මේ මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. මට මිස් වෙන්නේ නැති සමහරක් කියලා. මොකද මේ මම හැම එකම මෙතන ටාගට් කරේ නෑ ඔයගොල්ලන්ට කියලා දෙන්න. මොකද ඒ වෙලාව ඉන්න ගොඩාක් තියෙනවා මේකේ. ඔයගොල්ලෝ චීට් ෂීට් එක දැක්කනම් තේරෙන්නේ නැති හින මාර ගොඩක් තියෙනවා. ඉතින් මේ ඒක ඇත්තටම කරන්න බැරි වැඩක් එකපාරට. මේ ඒකයි මේ ඔක්කොම අපිට එක දවසෙන් කතා කරන්න බැරි එක වීඩියෝ එකකින්. ওই වීඩියෝ එකක් දික් වෙනවා. ඒ හින්දා කරන්න දැන් අපි CSS පැත්තට යන්. CSS වලට අදාළ ඇබ්‍රිවියේෂන් ටික බලමු. කමෙන්ට් එකක් දාන්නම් මුලින්ම. මම නිකන් දෙන්න නිකන් my id කියලා මෙතන පොඩි id එක පාවිච්චි කරලා මේ ස්ටයිල් කරන විදිහට දෙන්න. මෙහෙම id එකක් නෑ. ඉතින් අපිට ඒක අදාළ නෑ. ඔය මෙතන ටාගට් කරන්නේ මේ ඇබ්‍රිවියේෂන්ස් ටිකනේ. ඒකයි ඒ හින්දා මම එහෙම දෙනවා. දීලා මම මුලින්ම colors and background colors කියලා දෙනවා. දීලා මෙතන මම පෙන්නනවා කොහොමද colors වලට color property එකට අදාළව කොහොමද abbreviations තියෙන්නේ කියලා. අපිට බලන්න c කියන්නේ color හොඳයි. c:\1 කියලා දුන්නොත් එකේව හයක් තියෙන color code එකක් තියෙන color එකක් එනවා. හරි. එතන අපිට තව පුළුවන් c:\, මම දෙන්නම් f3 කියලා. හරි. එතකොට f3 කියලා f3 කියලා තියෙන color code එකක් තියෙන color එකක් apply වෙනවා. හරිද? ඊට පස්සේ තව දුන්නොත් මට පුළුවන් color මේ c:\red කියලා දෙන්න. එතකොට color එක red වෙනවා. ඉතින් ඔය color එක සම්බන්ධව ඊට පස්සේ background color එක ගත්තොත් BC එතනත් එහෙම තමයි BC කියලා දීලා මට දැන් පුළුවන් #000 කියලා දුන්නොත් අර වගේම බිංදු හයක් තියෙන color code එකක් apply වෙනවා. ඊපස්සේ තව මම දුන්නොත් BC මට පුළුවන් #f4 කියලා දෙන්න. එතකොටත් අර වගේම f4 කියලා තියෙන color code එකක් apply වෙනවා.
තාම මම දුන්නොත් එකක් මෙතන අපිට එන්නේ #445 445 කියලා දෙන්න. ඒකට මේ විදිහට මොන කලර් කෝඩ් එකක් ඇප්ලයි වෙනවා. ඉතින් ඔය ටික තමයි කලර්ස් සම්බන්ධව තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු පොසිෂනින්. පොසිෂනින් ටික බලමු. මෙතන මම මුලින්ම පෙන්වනවා ඔයගලන්ට. අපි බලමු පොසිෂන් එක ඇබ්සලියුට් කියලා කොහොමද සෙට් කරන්නේ කියලා. අපිට බලමු මෙහෙම POS:A කියලා දෙන්න. එතකොට පොසිෂන් එක ඇබ්සලියුට් විදිහට සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ පොසිෂන් එක ක්‍රියේට් කරන්න ඕන POSR එහෙම ටයිප් කරලා ටැබ් එක ඔබනවා. එතකොට පොසිෂන් රිලේටිව් කියලා එනවා. ඊට පස්සේ පොසිෂන් එක ෆික්ස් දෙන්න ඕන. POS ෆික්ස් කියලා POS F කියලා දෙනවා. POS:F කියලා දෙනවා. ඒ විදිහට අපිට දෙන්න පුළුවන්. හරි. මම මේක පොඩ්ඩක් එහෙම දාන්න සෙක්ෂන් එකක් විදිහට ලින්ක් කරන්න. ලින්ක් කරලා ඊළඟට මම top bottom left right values දෙන විදිහ පොඩ්ඩක් පෙන්නන්න එක එක යුනිට් වලින්. දැන් මට T20 කියලා දුන්නොත් මම T100 කියලා දෙන්නම්. එතකොට උඩින් පික්සල් 100ක් සෙට් වෙනවා. හරි. එතකොට මට දෙත හැකි L:50. හරි. මම මෙතන දෙන්නේ T:100 කියලා දෙන්නේ. මෙතන L:50 කියලා දෙන්නේ. මෙතන සමහරක් ඒවා කෝලන් දුන්නත් නැතත් වැඩ කරනවා. ඒ කියන්නේ නිකන් දුන්නත් වැඩ කරනවා. සමහරක් වෙලාවට අනිවාර්යයෙන්ම කෝලන් දෙන්න ඕනේ. සමහරක් ඒවට කෝලන් දුන්නොත් වැඩ කරන්නේ. එහෙම එකක් තියෙනවා. ඒකට ඒවා කලවමේ තියෙන. එතකොට ඔයා පොඩ්ඩක් ඒ ටික ප්‍රැක්ටිස් කරලාම තමයි ටික අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මම ඒවා කීපෙකුත් පෙන්නන්නම්. හැම පැත්තම කවර් වෙන්නේ. අපි බලමු ඉස්සරහට. හරි. ඔන්න L:50 ඊට පස්සේ ටැබ් එකේ ගිහුවම පික්සල් 50ක් ඔන්න වම් පැත්තෙන් සෙට් වුණා. ඊට පස්සේ පල්ලෙහෙන් පික්සල් වෙන 20ක් දෙනවා. හරිද? කොහොමද දුන්නේ? B:-20. හරි. එතකොට බලන්න. හරිද? දැක්කද? B:-20. ඊට පස්සේ මම ආයි උඩින් 140ක් දෙනවා මේ පාර. කොහමද? 40යි P. T:40යි P. හරි. T:40යි P. එතකොට 140ක් උඩින් සෙට් වෙනවා. හරි. එතකොට මම වම් පැත්තෙන් REM දෙකක් දුන්නොත් කොහොමද? L:2R කියලා දුන්නොත් වම් පැත්තෙන් දෙකනේ REM දෙකක් සෙට් වෙනවා. එතකොට මම පල්ලෙහාන් EM දෙකක් දෙනවා. කොහොමද? B2E කියලා. හරි. බලමු දෙකක්. ඉතින් ඔය වගේ තමයි. හරි. එතකොට අපි දැන් බලමු ඊළඟට float සහ clear. හරි. float and clear. ඒ ටික බලමු. ඉතින් මම මේ වැඩිපුරම සාමාන්‍යයෙන් අපිට basically සාමාන්‍යයෙන් පාවිච්චි වෙන දේවල් සම්බන්ධව තමයි කතා කරන්නේ. ඉතින් හැමදේමත් පාවිච්චි නෙවෙයි කතා කරන්න බැරි. ඉතින් මම මේ ඕගලන්ට අයිඩියා එකක් වෙන්න හැම පැත්තෙම වගේ ටික ටික කතා කරනවා. දැන් මම FL කියලා දුන්නොත් FL කියලා ටයිප් කරලා ටැබ් එකේ ගිහුවම මට float left කියලා ගන්න පුළුවන්. හරිද? ඊට මම FL:R කියලා දුන්නොත් float right කියලා මට ගන්න පුළුවන්. හරි. ඊට මම FL:N කියලා දුන්නොත් float none කියලා මට ගන්න පුළුවන්. හරි. ඊට මම මේක සෙක්ෂන් එකක් විදිහට වෙන් කරන්නම් පොඩ්ඩක්. හරි.
දැන් අපි clear ටික බලමු. මට කෙලින්ම cl කියලා type කරලා tab එකේ ගිහුවම clear එක clear both කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ clear property එකට both කියන value එකත් එක්කම ගන්න පුළුවන්. මම cl colon මම දුන්නොත් l කියලා clear left ගන්න පුළුවන්. හරි. මම cl colon r කියලා දුන්නොත් clear right ගන්න පුළුවන්. cl colon n කියලා දුන්නොත් මට clear නම් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කතන්දරේ එන්නේ. හරි. අපි තව බලමු. අන්න කමෙන්ට් එකක් දැම්මා. දැන් අපි display කියන property එකට අදාළව බලමු. හරි. දැන් බලමු. ඔබන් d කියලා දෙන්න. d colon b කියලා දෙන්න. එතකොට display block කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට d colon i කියලා දුන්නොත් display inline කියන එක ගන්න පුළුවන්. මම ඉතින් මේවා ගැන කියලා දීලා දින ඔයගලන්ට අර HTML සහ CSS වීඩියෝ වල මේ විශේෂයෙන්ම CSS වීඩියෝ වල මේ display block inline block මේවා හැම එකම කියලා දීලා දෙනවා. display flex grid හැම එකම කියලා දීලා දෙනවා. ඔයාලට එතකොට මේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. දකුණු අත පැත්තේ කාඩ් එකක් දාලා තිනවා. දකුණු අත පැත්තේ උඩ ඒක ක්ලික් කරලා ඔයාලට මේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. හරි. මම d ib කියලා දෙන්න පුළුවන්. d colon ib කියලා. එතකොට display inline block කියලා ගන්න පුළුවන්. d colon f කියලා දෙන්න පුළුවන් display flex වලට. මම දෙනවා d colon b කියලා display grid වලට. ඒ කියන්නේ grid layout එක CSS වල. මට දෙන්න පුළුවන් d colon c කියලා display compact වලට. ඉතින් මේ විදිහට දෙන්න පුළුවන් හැම එකක්ම ඉතින් මේ විදිහට display property එක ගැන කතා කරද්දී. හරි. ඉතින් ඔයාලට තව දේවල් අත්දැක බලන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු margins. වැදගත් කාරණාවක් margin and padding. හරිද? හරි. ඔන්න margin මුලින්ම මම දෙනවා මෙහෙම. මම දෙනවා m:10. එතකොට බලන්න margin එක 10 කියලා සෙට් වුණා. එතකොට මම දුන්නොත් m20p කියලා. එතකොට මාජින් එක 120යි කියලා සෙට් වෙනවා. එතකොට මම දුන්නොත් m2r කියලා මාජින් එක ren 2යි කියලා සෙට් වෙනවා. එතකොට මම දෙනවා mr 10යි කියලා. එතකොට මාජින් right 10යි කියලා සෙට් වෙනවා. එතකොට මම ml 20යි කියලා දෙනවා. එතකොට margin left 20යි කියලා set වෙනවා. ඊට පස්සේ මම දුන්නොත් margin bottom mb colon මේ හැම එකක්ම මම colon දදා දෙන්නේ. colon නැතුවත් මේව වැඩ කරනවා. ප්‍රශ්නයක් නෑ. මොකද මම colon දදා දෙන්නේ. ඒකට හුරු වුණාම ඔයගොල්ලෝ ලේසි. මොකද වැඩිපුරම තියෙන්නේ colon එක යන ඒවා තමයි. colon නැතුව යන ඒවා තියෙනවා මම කලින් කිව්වා වගේ. mb 5r. එතකොට පල්ලෙහාන් margin bottom එක 5යි කියලා 5යි rem කියලා set වෙනවා. margin top එක 105යි කියලා දෙන්න පුළුවන්. මෙහෙම දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ආයි පොඩි බ්‍රේක් එකක් දාන්නම් මෙහෙම. padding ටික කතා කරමු. p10 කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ padding එක pixel 10යි. ඊට පස්සේ padding එක 110යි කියලා දෙන්න පුළුවන්. p colon එක මට හැමතිස්සෙම මතක වෙනවා. p colon 10p කියලා දෙන්න මෙතනට. කොහොමද දීලා අපිට padding එක 110යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ padding top කොහමද pp colon මම දෙනවා 120යි කියලා. කොහමද 20යි p.
ඊට පස්සේ මම padding bottom pv rem 3යි කියලා දෙනවා. කොහොමද pv 3r. ඔය විදිහට තමයි. එතකොට මෙහෙම අපිට padding වෙනස් කරන්න, margin වෙනස් කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඉක්මනට කරන් යන්න පුළුවන්. මේවා type කර මෙහෙම dash type කර margin dash top කොහොම type කර colon semicolon දාලා ඉන්නකොට ටක් ගාලා දැක්කම වැඩි ඉවර කරගන්න පුළුවන්. හරි. දැන් අපි width සහ height එක බලමු. width and height බලමු. බලන්න කොහොමද? w:100 width එක pixel 100. හරි. w:50 p බලන්න width එක 150යි. එතකොට w:p යි vw. හරිද? viewport width එකෙන් දෙන්නේ ඔය. එතකොට බලන්න. එහෙම හරි. ඊට පස්සේ දෙන්න පුළුවන් width එක auto w:a. දැන් height එක ගැන බලමු. h50 h:50. හරිද? ඉතින් මේවත් මම හිතන්නේ වැඩ කරනවා colon නැතුවනේ. වැඩ කරනවා. මම colon දාලාම දෙන්න. ඒකට ඕගොල්ලන්ට හුරු වෙන එක ලේසි. හරි. height එක pixel 50යි. එතකොට height එක අපි දුන්නොත් 120යි කියලා හොයන්න පුළුවන්. මෙහෙම. මේ height එක viewport height වලින් දුන්නොත් අපි දෙනවා දෙමු ci vh කියලා. කොහොමද දෙන්න පුළුවන්. ඊට පස්සේ height එක auto කියලා දෙන්න පුළුවන් h:a. හරි. ඔය විදිහට දෙන්න පුළුවන්. හරි. ඔන්න height සහ width ඒ ටික අපි කතා කරමු. ඊට පස්සේ අපි කතා කරමු list style. හරි. අපි බලමු කොහොමද ඒ ටික දෙන්නේ කියලා. අපිට දෙන්න පුළුවන් lst:none. එතකොට list style type none කියලා එනවා. හරි. lst අපිට දෙන්න පුළුවන් s කියලා. එතකොට list style type එක square කියලා එනවා. lst c list style type එක circle කියලා එනවා. හරි. ඉතින් list style ගැන කතා කරද්දී ඕමයි. ඊට පස්සේ text. තව මේකේ properties තියෙනවා list style ගැන කතා කරද්දී properties values තියෙනවා. හැමදේම cover වෙන්නේ නැහැ මේකෙන් මෙතනදී. ඕගොල්ලන්ට අර idea එකක් දෙන්න තමයි මම මේ හදන්නේ. මෙහෙම type කරන්න පුළුවන් කියලා. ඉක්මනට. ඕකත් එක පුරුදු වෙන්න. හරි. දැන් මම දුන්නොත් text සම්බන්ධව text decoration. td:n text decoration none. ඒක වැඩ කරන්නේ නැහැ. td:n td:n එක වැඩ කරනවා. එකට හැමතිස්සෙම ටයිප් කරලා ටක් ගාලා ටැබ් එක ඔබන්න. වෙලා ගත්තොත් තමයි වැඩ කරන්න ඉතින් ප්‍රශ්නේ එන්නේ. td:_ again text decoration underline. ඊට පස්සේ text transform uppercase tt:\u. ඊට පස්සේ text align left t a l. t a r text align right. t a j text align justify. ඔය විදිහට ඔන්න text සම්බන්ධවත් ඔන්න මේ වගේ අපිට වැඩ කරගන්න මේ විදිහට abbreviations පාවිච්චි කරලා වැඩ ටික කරගන්න පුළුවන්. හරි. දැන් ඔන්න fonts ගැන
ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් FFA font family Arial level ටික sensitive කියන මෙන්න මේ ටික අපිට ගන්න පුළුවන්. කොහොමද? FFA AC එක. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් FFSS font family sans serif. අපිට දෙන්න පුළුවන් FFS font family serif. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් font size එක FZ 2R එහෙම දෙන්න පුළුවන්. FZ 2R FZ 2R font size එක එහෙම දෙන්න. ඊට පස්සේ අපිට pixel වලින් මේක FZ 220 font size එක pixel 20 හරි කොහොමද එන්න පුළුවන්. දැන් මෙතන දෙයක් කරන්නේ අපිට colon පාවිච්චි වුන්නේ නැහැ. හරි දැන් මෙතන FZ 20 කියලා ඔහොම දීලා අපිට font size එක ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක colon දුන්නා හො නැතා ඒක එහෙම වැඩ කරනවා. මම මෙතනට colon දෙන්නම් කොහොමද. අපිට font families දෙද්දි colon වැඩ කරන්නේ නැහැ මම හිතන්නේ. හරි font size එක දුන්නා. එන්න font weight බලමු. ඔන්න FWN. හරි font weight එක normal. FW:N. බලමු FW:bold. FW:B. එතකොට font weight එක bold. බලමු FW:60. හරි FW:60 font weight එක 60යි. හරි එතකොට font style එක FS:I font style italic. font style: O oblique. font style: O. ඉතින් ඔය විදිහට දැක්කනේ font එකත් වැඩ කරන්න පුළුවන් අපිට. හරි. දැන් අපි බලමු style combination. styles කීපයක් එකට එකතු කරලා කොහොමද කරන්නේ කියලා. එකට එකතු කරලා අපිට code එක හදා ගන්නත් පුළුවන් abbreviations පාවිච්චි කරලා. මම එකක් දෙකක් පෙන්නන්න ඕගලන්ට කියනවා. උදාහරණයක් විදිහට ගන්න මෙහෙම අපිට ගන්නවා P10 plus M20. හරිද? ML20. හරිද? ඒ කියන්නේ padding එක 10යි margin left 20යි. දැක්ක? කොහොමද දෙන්න පුළුවන්. ඊට පස්සේ TAC text align center. හරිද? මෙතන colon වැඩ කරන්නේ මම හිතනවා වැඩ කරන්නේ නෝ TAC plus P10. හරිද? text align center padding 10. මෙතන බලන්න FFA font family Arial, FFW font weight 60, FZ 2R. හරිද? font family Arial, font weight 60, font size 2REM. ඉතින් මේ විදිහට මේ combinations විදිහට ඔයාලට abbreviations පාවිච්චි කරන්න පුළුවන්. එතකොට combination එකක් ඔයාලට මේ විදිහට ගන්න පුළුවන්. දැන් මෙතන FFA, FFW, FZ combination එකේදී ඔයාලට මේ විදිහට result එක ආවා වගේ ඔයාලට කැමති විදිහට combination ගන්න පුළුවන්. ගොඩක් ඒවා combination මේකට support කරනවා. අවුලක් නැහැ ඉතින්. මේ ඔයාලට වැඩ ටික කරගන්න ඔයාගේ වැඩේට අදාළව ඔයාලට practice කරන අතර වාරදී හොයා ගන්න පුළුවන් කොහොමද මේ combinations තියෙන්නේ කියලා. ඉතින් මේ හැම එකම මටත් මතක නැහැ. අර cheat sheet එකේ කීපයක් ඇති. ඔයාලා try කරලා බලලා මේ combinations ටික හොයාගන්න. එතකොට ඔයාලට ඔයාගේ වැඩේ ඉක්මනට කරගන්න ලේසි. හරි. මම අන්තිමටම comment එකක් පොඩ්ඩක් මේක පෙන්නන්න. comment
දෙපෙන්න නම් ඊට පස්සේ මේකෙන් බලන්න ctrl plus / අර වගේම තමයි ඊට පස්සේ ඒකේ බුවම control / බුවම කමෙන්ට් වෙනවා ආයෙ ගෙවුවම අන්කමෙන්ට් වෙනවා ඒ වගේ අරක වගේම තමයි කියන්නේ email වලදී වගේම තමයි ගොඩාක් programming languages වල මේ text editors වල මේක support කරනවා control / කියන එක ගොඩක් තියෙනවා ඉතින් ඔය ටික තමයි එහෙනම් තියෙන්නේ මේ අපිට කතා කරන්න මේ abbreviation ගැන කතා කරද්දී Emmet වල මේ වැදගත් වෙන abbreviations ගැන කතා කරද්දී තව කීපයක් තියෙන ගොඩක් තියෙනවා වැදගත් තියෙනවා ඉතින් මම මේ අර ඔයගලන්ට idea එකක් ගන්න තමයි මේ ටික පෙන්නුවේ ඉතින් මේ cheat sheet එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ වැඩ කරද්දී ඔයාලට අමතක වෙනවා නම් මේ ටික මම කලින් කිව්වා වගේ මේ ෆයිල් දෙකම මම වෙනම GitHub එකේ host කරලා ඒකේ link එක description එකේ දානවා මේ වීඩියෝ එකේ ඒකෙන් ඔයාලට download කරලා පාවිච්චි කරන්න පුළුවන් මේ source මේ cheat sheet දෙක HTML වල සහ CSS වල ඉතින් එච්චරයි මම හිතන්නේ අපිට කතා කරන්න තියෙන මේ වීඩියෝ එකේදී මම හිතනවා වීඩියෝ එක හොඳ වෙන්නේ නැති කියලා වීඩියෝ එක ටිකක් දික් වුණා මොකද මට එකින් එක පැහැදිලි කර කර කියන්න වෙච්ච හින්දා නැත්නම් ඔයගලන්ටත් මේක හරියට idea එකක් එන්න තියෙනවා ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ වීඩියෝ එක like කරයි වීඩියෝ එක share කරන්න මතක ඇතුව වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න පුළුවන් ඉන්න channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩක් මම අරන් එනවා කමෙන්ට් කරන්න ප්‍රශ්න තියෙනවා නම් මම පුළුවන් විදිහට උත්තර දෙන්න මම නැතත් වෙන කෙනෙක් හරි මේ වීඩියෝ බලලා ඔයගලන්ට උත්තර දෙයි ඒ වගේම හැමදාම කියනවාගේ Facebook page එකේ link එකක් description එකේ දාලා තියෙනවා ඒකටත් ගිහලා like කරලා share කරන්න යාළුවෝ අතරේ Facebook community එක අපිට පොඩ්ඩක් ඉස්සරහට අරන් එන්න වෙනවා මොකද Facebook එකෙත් ගොඩක් මේ දේවල් ගැන උනන්දු දක්වන අය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ටත් එතකොට මේ වැඩේට එකතු වෙන්න පුළුවන් ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ මතක ඇතුව ප්‍රශ්න තියෙනවා නම් අපේ ඇතුළෙන් තියෙනවා නම් අර දකුණු අත පැත්තේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා HTML CSS වීඩියෝස් ටික බලන්න ඔයාලට මම මගේ උපරිමයෙන් උත්සාහ කළා දින මේ වීඩියෝස් වලින් ඔයගලන්ට සාධාරණයක් කරන්න පුළුවන් හැමදේම මම දන්න හෝ මම නොදන්න දේවල් හොයලා හරි හොයලා තමයි මම මේ වීඩියෝස් කරේ ඉතින් මම දන්න දේවලුත් එක්කම ඉතින් මේ වීඩියෝස් වලින් මම උපරිම try කරලා දින ඔයගලන්ට දේවල් ටික හොඳට කියලා දෙන්න තේරුම් යන විදිහට කියලා දෙන්න. ඉතින් පුළුවන් අය ඒ ටික බලලා මේ ටික idea එක මේ ගැන idea එකක් ගන්න. මොකද මේ Emmet පාවිච්චි කරලා අපිට මෙහෙම abbreviation වලින් එකපාරට කෝඩ් කරන්න බෑ. HTML සහ CSS වල properties ඒ කියන්නේ concept ටික දන්නේ නැත්තම්. හරිද? CSS වල properties values selectors මේවා ගැන දන්නේ නැත්නම් HTML වල tags elements attributes values දුර මේවා දන්නේ නැත්නම් අපිට එකපාරට බෑ අරම abbreviation පාවිච්චි කරලා ඉක්මනට කෝඩ් කරන්න. අර ටිකත් ඉගෙන ගන්න ඕන මුලින්. ඒ ටික ඉගෙන ගත්තාට පස්සේ තමයි ඔයාලට මේ ටික fluid කරන්න පුළුවන්. ඉක්මනට ඔයාලට abbreviation පාවිච්චි කරලා ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. වැඩකාරයෙක් වගේ. එතකොට ඔයාලට superior එකක් වගේ ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් එච්චරයි මේ කතා කරලා තියෙන්නේ. අපි තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.